සුබ සැන්දෑවක් හැම දිනාටම අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතුනේ කාරණා දෙකක් සම්බන්ධයෙන් පැහැදිලි කරන්නට. පළවෙනිම කාරණේ තමයි සමාජ මාධ්‍ය ජාලා ඒ වගේම වෙබ් අඩවිවල කොරෝනා සම්බන්ධයෙන් වගේම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ආකාරයේ පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඒ වගේම අනිකුත් කාරණේ විශේෂයෙන්ම කොරෝනා සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වය ගැන ප්‍රකාශ කරන්නට. අද පළමු කාරණේ හැටියට සඳහන් කරන්න අවශ්‍යයි. අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ පැමිණිල්ලේ සඳහන් වෙන්නේ විශේෂයෙන්ම පසුගිය දිනක සහරාන් හෂීම් නැමැත්තාගේ බිරිඳ ඇය අබ්දුල් කාදර් ෆාතිමා හයිඩියා නැමැති තැනැත්තිය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේදී කළ බව කියන ප්‍රකාශයක් විකෘති කොට අසත්‍ය ලෙස දැක්වීමකට අදාළව විවිධ වෙබ් අඩවි ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහා යන ප්‍රකාශයක් සම්බන්ධව විමර්ශනය කරන ලෙසට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ වන විට අද දිනේදී විමර්ශනය ආරම්භ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන නිලධාරී කණ්ඩායමක් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ව්‍යවහාරිකාංශයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් ඇතුළු කණ්ඩායම් දෙකක් යොදවා මේ විමර්ශනය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් විශේෂයෙන්ම මෙම පැමිණිල්ලේ සඳහන් වෙනවා යම් යම් වෙබ් අඩවිවල ඒ වගේම එම වෙබ් අඩවි උපුටා දක්වමින් යම් පුද්ගලයින් විසින් යම් ප්‍රකාශ නිකුත් කරන බවට ඒ වගේම එම තැනැත්තිය ප්‍රකාශ කළායයි කියන කරුණු විකෘති කරමින් ද්වේෂසහගත ආකාරයෙන් යම් ප්‍රචාර ගෙනියන බවට සඳහන් වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් තමයි පැමිණිල්ල ලැබී තිබෙන්නේ. ඒ අනුව ඒ විමර්ශනය ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම එම පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට මෙවැනි අසත්‍ය ප්‍රචාර රැගෙන යාම තුලින් පළමුවෙන්ම විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය අපේ සහෝදර කතෝලික ජනතාවගේ දැනට ජීවත්ව ඉන්න ඥාතීන් අතර සහ යම් ආයතන අතර ඒ වගේම විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව ද්වේෂයක් ඇති කිරීමට උත්සාහ කරන බවට ඒ වගේම මේ තුලින් විශේෂයෙන්ම රටේ විමර්ශන ක්‍රියාවලිය සහ අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳව යම් ආකාරයක ද්වේෂයක් ඇති කිරීම තුලින් එම විමර්ශනයට බාධා කිරීම ඒ වගේම ජාතීන් අතර ආගම් අතර විසංවාදය ඇති කිරීමට මෙවැනි අසත්‍ය ප්‍රචාර මගින් හේතු වීම ඒ වගේම පොදුවේ මහ ජනතාව කලබලයට පත් කිරීම සහ දැන් මේ වන විට විමර්ශන දෙකක් සිදු කරමින් පවතිනවා. එක් විමර්ශනයක් විශේෂයෙන්ම මෙම අපරාධයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන විමර්ශනය එහි සමහර කොටස් මේ වන විට සම්පූර්ණ කර තිබෙනවා. අනෙක් විමර්ශනය ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන විමර්ශනය. එම විමර්ශන දෙකම සිදු කරන අතරතුර මේ ආකාරයට යම් යම් කරුණු විකෘති කරමින් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ. ඒ පැමිණිල්ලෙන් ප්‍රධාන කාරණා 4ක් සම්බන්ධයෙන් ඒ ආකාරයට විමර්ශන කරන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව එම විමර්ශනය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කළා. දැන් මේ විමර්ශනයේදී විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් තිබුණු වාර්තා ඒ වගේම මුහුණු පොත Viber WhatsApp ඒ වගේම Instagram Twitter ඔස්සේ ගිය පණිවිඩ විශාල සංඛ්‍යාවක් තිබෙන බවට තොරතුරු තියෙනවා. ඒ ගැන විමර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ තුලින් යම් ආකාරයක ජනතාව තුළ විසංවාදය ඇති කිරීමෙන් රටේ ජාතික ආරක්ෂාවට ඒ වගේම ජාතික ආරක්ෂාවට කැපවී ක්‍රියා කරන ආයතන කෙරෙහි මහජන විශ්වාසයේ බිඳ දැමීමක් සිදු කිරීමට උත්සාහ දරා ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙනවා. ඒ නිසා ඊට අදාළව යම් ආකාරයකින් යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සංවිධානාත්මකව කටයුතු කරන බවටත් එම පැමිණිල්ලේ සඳහන් වෙනවා. ඒ අනුව මේ පැමිණිල්ලට අදාළව විමර්ශන සිදු කරනවා. ඒ විමර්ශන අනුව මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් සංවිධානාත්මකව මේ ආකාරයට
ජාතික ආරක්ෂාව සඳහා කටයුතු කරන ආයතන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරලා තියෙනවා නම් ද්වේෂ සහගතව කටයුතු කරනවා නම් ඒ අයට එරෙහිව 2007 අංක 56 දරන සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත ඒ වගේම ලංකා දර්ණීස් සංග්‍රහයේ 120 වගන්තිය ඒ වගේම ලංකා දර්ණීස් සංග්‍රහයේ 485 වගන්තිය ඒ වගේම වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ 2015 සම්මත වූ පනතේ 8 වෙනි වගන්තිය සහ පොලිස් ආඥා පනතේ 98 වෙනි වගන්තිය යටතේ යම් වැරදි සිදු වී ඇද්දැයි පිළිබඳව මේ විමර්ශනයේදී විමර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා මේ සම්බන්ධ විමර්ශන කඩිනමින් සිදු කරන ලෙසට. ඒ අනුව දැන් මේ ගැන අන්තර්ජාලය සම්බන්ධ දැනටමත් පරිගණක ව්‍යවහාරික විමර්ශන කණ්ඩායම ආරම්භ කර තිබෙනවා. මීට අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඒ ප්‍රකාශ නිකුත් කළ අය විවිධ මාධ්‍ය වෙත මෙම තොරතුරු බෙදා හැරීමෙන් සංවිධානාත්මකව කටයුතු කළ අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මේ පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඒ විමර්ශනය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් විසින් මේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම තවත් විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ විශේෂ විමර්ශනය වන්නේ ලංකාවේ මේ වන විට කොවිඩ් මරණ සිදු වී තිබෙනවා. එකම එක අවස්ථාවක පමණක් යාචකයෙක් මහා මාර්ගයේදී මිය ගියා කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මරණයක් හැටියට වාර්තා වුණා. නමුත් දැන් 40 ගණනකට ආසන්න මේ මරණ වලින් එම මරණය පමණයි මහා මාර්ගයේ පුද්ගලයෙක් මිය ගියේ. ඔහුත් යාචකයෙක් නිසා ඒ ආකාරයට කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මිය ගියේ. නමුත් විවිධ මාධ්‍ය ජාලාවල වෙබ් අඩවිවල සඳහන් කර තිබෙනවා පින්තූරත් සමගින් රටේ විවිධ ස්ථානවල මහා මාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මිය යන බවට මේ ගැනත් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අපි නිරන්තරයෙන් සඳහන් කරනවා මීට පෙර අවස්ථාවේදීත් පුද්ගලයන් 17 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදු වුණා. විවිධ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට අදාළව ඒ වගේම අසත්‍ය ප්‍රවෘත්ති බෙදා හැරීමට අදාළව. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඒ වගේම රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතනවලට යම් ආකාරයකින් ද්වේෂයක් ඇති කරන ප්‍රවෘත්ති තියෙනවා නම් එවැනි ප්‍රවෘත්ති ශ්‍රයා කිරීමෙන් බෙදා හැරීමෙන් එහෙමත් නැත්නම් ෆෝවර්ඩ් කිරීමෙන් වළකින ලෙස සියලු දෙනාගෙන් මේ සම්බන්ධව දැනට විමර්ශනය ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඒ වගේම එවැනි සංවිධානාත්මකව බෙදා හැරි පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. මීට අමතරව කොවිඩ් රෝගයට අදාළව අපි ඊයේ දිනේ වගේම අද දිනේත් විශේෂ මෙහෙයුමක් දියත් කළා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව. අපි තවදුරටත් ඒ නිරීක්ෂණ මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම හෙලිකොප්ටර් යාන ඒ වගේම ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් ඊයේ දිනේදී පුද්ගලයන් 15ක් අත්අඩංගුවට ගනු ලැබුවා. අද දිනේත් මෝදර කොළඹ උතුර ප්‍රදේශය වගේම ගල්කිස්ස හොරණ ප්‍රදේශ ගුවනින් ආවේශනයට ලක් කරා. නමුත් අද දිනේදී අපිට පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව ඊයේ දිනේදී සහ අද දිනේදී මෙම ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් යොදාගෙන කරන ලද මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට සංචරණ සීමාවන් වලට බලපාන හුදෙකලා ප්‍රදේශවලට බලපාන නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ 22 දෙනෙක් ඊයේ සහ අද දිනේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිරන්තරයෙන් මේ මෙහෙයුම ඉදිරි දින කිහිපෙදීත් අපි සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අපි එක්තරා මට්ටමකින් සතුටු වෙනවා. හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාව යම් මට්ටමකින් ඉතා හොඳින් හැසිරීම් සිදු කරන බවට අද දින කරන ලද මෙහෙයුමෙන් වාර්තා වෙලා තිබෙනවා. ඔවුන්ගේ සංචරණයේ සීමා කරමින් නිවෙස් තුලම රැඳී සිටින බවට වාර්තා වෙලා තියෙනවා. ඒ සතුටුදායක තත්ත්වයක්. ජනතාවගෙන් අපි බලාපොරොත්තු වන්නේ එවැනිම තත්ත්වයක්. ඒ නිසා ඊට අනුගතව කටයුතු කිරීම ගැන අපේ ප්‍රශංසාව පුද කරනවා ජනතාවට විශේෂයෙන්ම හුදෙකලා කරන ලද ප්‍රදේශවල. ඊ ආකාරයටම තවත් දින කීපයක් ගත කළොත් මේ හුදෙකලා කිරීමේ කාලය අඩු කර ගන්නට පුළුවන්. ඒ වගේම එය හුදෙකලා කිරීම අවලංගු කර සාමාන්‍ය ප්‍රදේශවල බවට පත් කරන්න පුළුවන්. හැබැයි ඒ වගකීම තිබෙන්නේ ජනතාවගේ අතේ. ඒ නිසා ජනතාව
කැපවීමෙන් යුතුව හුදෙකලා කරන ලද ප්‍රදේශවල සංචරණ සීමාවන් සම්පූර්ණයෙන්ම සීමා කර තමන්ගේ නිවෙස් වලට කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ තත්ත්වය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලැබෙනවා බස්නාහිර පළාතට ඇතුළු වීම සම්බන්ධව, ඒ වගේම වෙනත් පළාත්වල සංචාරය කිරීම සම්බන්ධව. බස්නාහිර පළාත ඇරුණුකොට ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක් ඕනෑම පළාතකට ඒ පළාතෙන් පළාතට සංචාරය කිරීමේ කිසිම තහනමක් නැහැ. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂණ විධි, නිරෝධායන විධි අනුගමනය කරමින් කටයුතු කිරීමට හැකියාව තිබෙනවා. නමුත් බස්නාහිර පළාත තුලට පැමිණීමේ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් ලබන ඉරිදා වනතුරු බස්නාහිර පළාතෙන් පිටවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා බස්නාහිර පළාත තුලම රැඳී සිටිය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම අපේ සහෝදර දමිළ ජනතාවගේ දීපවාලි දිනය හෙට ශ්‍රී ලංකා පොලිසිය හැටියටත් ඒ වගේම කොරෝනා මෙහෙයුම් ක්‍රියාකාරීන් හැටියටත් අපි සෞඛ්‍ය ත්‍රිවිධ හමුදා පොලිසිය හැටියට අපි හැමදෙනාගෙන් ඉල්ලා සිටිනවා අපේ දමිළ සහෝදර ජනතාවගෙන් දීපවාලි සැමරුම ඔබේ නිවසට විතරක් සීමා කරන්න, ඔබේ පවුලේ අයට විතරක් සීමා කරන්න. විශේෂයෙන්ම මේ වසංගතය පැතිර යන අවස්ථාවේදී ඒ ආකාරයට සීමා කරමින් කටයුතු කරලා අපිට මේ වසංගතය පැතිරීම වළක්වා ගැනීමට සහාය ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට අවශ්‍යයි මුහුණු ආවරණ සහ දුරස්ථභාවය තබා ගැනීම සම්බන්ධ නීතිය. මෙය ලංකාවේ සෑම ප්‍රදේශයකටම පොදුයි. හුදෙකලා කළ ප්‍රදේශවලටත් ඒ වගේම අනිකුත් ප්‍රදේශවලටත් පොදුයි. මේ වන විට 180කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා මුහුණු ආවරණ නොපැළඳීම සහ ඒ වගේම දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන්. මේ මෙහෙයුමත් අපි අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ලංකාවේ සෑම ප්‍රදේශයකම. ඒ නිසා ඔබ නිවසින් පිටතට යනවා නම් සෑම විටම සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. The Criminal Investigation Department has initiated a special inquiry on the fake news in respect of a statement made by the main perpetrator, made by the wife of the main perpetrator of Easter Sunday attack. That statement that some media and website had published that statement in fraudulent way, and apart from that the criminal investigation received a complaint about the fake news in respect of that particular statement. The according to that complaint, criminal investigation department has deployed 2 investigation teams in order to conduct the investigation into the complaint. The team number 1 is the investigation team, and team number 2 is the forensic computer expert team. The both teams are parallelly conducting investigation into the fake news that has been published in various websites and social media such as Facebook, Instagram and Twitter. Especially the Criminal Investigation Department is ascertaining evidence in respect of the offences under the section 120 of the Penal Code, section 3 of the ICCPR Act number 56 of 2007, section 485 of the Penal Code, and section 8(1) of the Victim and Witness Protection Act, and apart from that section 98 of the Police Ordinance. So accordingly, Criminal Investigation Department is conducting investigation into the fake news in respect of the statement said to be made by the wife of the main perpetrator of the Easter Sunday attack, Sahran Hashim. In addition to that, another fake news is being circulated in the social media about the deaths of corona positive patients. According to that fake news, it was mentioned that plenty of dead bodies have been found on the street in respect of COVID positive patients. That is absolutely false and bogus. According to the statistics,
we 46 deaths have been reported. So 1 out of 46 deaths is the only death that happened on the road. He's a beggar, so therefore that is the only death that has been reported. Accordingly, we have initiated another investigation on the fake news that has been published in social media, and these type of fake news created disharmony among the community of Sri Lanka, and apart from that, it is against the quarantine rules and regulation. So therefore, we are conducting investigation, analyzing evidence, ascertaining evidence whether the offences have been committed under the certain acts, and further action would be taken against the perpetrators. In addition to that, an air operation was conducted by Sri Lanka Police along with Sri Lanka Air Force. Yesterday, we arrested 15 suspects in this connection, and today we conducted the operation again, and we have arrested 7 suspects in this connection. Altogether, 22 suspects have been arrested after the air operation, and they are dealt with the quarantine law. And tomorrow, day after tomorrow, continuously, we are going to conduct the air operation by using helicopters and drone cameras in order to conduct surveillance upon the inmates who live in isolated or lockdown areas. In addition to that, the restriction remains as it is in respect of the departures and departures of Western Province. No one is allowed to leave the Western Province. They should stay in Western Province. However, it is permitted to enter into Western Province, but the persons who enter into Western Province cannot leave till Sunday night. ඇත්තටම මේ වන විට සංඛ්‍යා පත් වෙලා තියෙනවා. නමුත් දැන් නිරන්තරයෙන් මේ කොවිඩ් ආසාදිතයෝ බිහි වුණේ නිරෝධායන කඳවුරු වලින්. දැන් ඊයේ දිනේත් 29 දෙනෙක් විතර වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒ අයත් දැනට දින ගණනාවකට ඉස්සෙල්ලා ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලට එහෙමත් නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන වලට යවපු අයගෙන් තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ අනුව පොලිසියේ කොවිඩ් ආසාදිතයින් බිහිවීම ඒ නිරෝධායන මධ්‍යස්ථානවලට යවපු නිලධාරීන්ට විතරක් සීමා වෙලා තියෙනවා. සමස්ත පොලිස් සමාජය තුලින් ආසාදිතයෝ බිහි වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොලිස් සේවයේ 90000කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන්ගෙන් 87000ක් පමණ සාමාන්‍ය රාජකාරී කරනවා, ජනතාවට සේවය සලසනවා, මේ ලොක්ඩවුන් එහෙම නැත්නම් හුදෙකලා කරන ප්‍රදේශවල රාජකාරී කරනවා. ඒ වගේම නිරෝධායන ඇදිරි නීතිය අවශ්‍ය විටක ක්‍රියාත්මක කරනවා, ස්වයං නිරෝධායන ක්‍රියාවලිය ගැන ආවේශනය කරනවා, රතවාහන රාජකාරී කරනවා, විමර්ශන කරනවා. ඔවුන්ට කොවිඩ් ආසාදිත තත්වයක් නැහැ. මේ වෙන් කරපු නිලධාරීන්ගෙන් තමයි ආසාදිතයෝ බිහි වෙන්නේ. ඒ වගේම මේ අර කොළඹ සංචලන සීමාව ඇති කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් කොළඹ විග්‍රහ අරගෙන යන කී දෙනෙක් වගේ අත්අඩංගුවට ගත්ත කියලා අපේ හිතක් තියෙනවා. දැන් මේ අවස්ථාව වන විට අපි ඊටාම දැඩිව කොළඹින් පිටවීම ගැන මාර්ග බාධක යොදලා තියෙනවා. ඒ සෑම ස්ථානයකම ස්ථාන 8කම අධිවේගී මාර්ගයද ඇතුළුව. ඒ නිසා ඒ පිටවීම සම්බන්ධව සීමා තියෙන නිසා බොහෝ අය පිටව ගිහිල්ලා නැහැ. නමුත් අපි අවට පොලිස් ස්ථාන වලට දරුම් දීලා තියෙනවා බස්නාහිර පළාතෙන් පිට. එහෙම අවසරයක් නොමැතිව පැමිණි අය හිටියොත් ඒ ගැන බලන්න කියලා ඒ අය නිරෝධායනයට ලක් කරන්න කියලා. නමුත් තාමත් එවැනි හමුවීමක් පිළිබඳව මේ අවස්ථාව වන විටත් වාර්තා වෙන්නේ නැහැ. නමුත් අඛණ්ඩව බුද්ධි නිලධාරීන් මේ ප්‍රදේශවල යොදවලා තියෙනවා. ඒ වගේම මේ අපි දකිනවා මේ ආපතරේ මැදිස් සම්බන්ධයෙන් අර එක් සිදුවීමේදී බයික් සම්බන්ධව අර මේ පරීක්ෂණ මොකද වර්තමාන තත්ත්වයක මොකක් හරි අපිට ගිහිල්ලා තියෙනවද නැත්නම් ඉතිරි වෙනවද කොහොමද? නෑ කිසිම යටයමක් නෑ. ඒකේ පරීක්ෂණය සිදු වෙනවා, විශේෂ විමර්ශන කණ්ඩායමක් සිදු කරනවා. නමුත් මහේත්‍රාත් පරීක්ෂණය පැවැත්වුණාට පස්සේ තමයි ඒ සම්බන්ධ සියලු කරුණු අපිට අනාවරණය කරන්න වෙන්නේ. මොකද ඒක අධිකරණයේ ඉදිරියේ තියෙන ප්‍රශ්නයක් හින්දා ඒ ගැන අපිට ඊට වැඩිය කතා කරන්න බෑ. මොකද උදකලා ප්‍රදේශවල නැවත ඉවත් කිරීමේ මොකක්ද සිදුවීමක් වෙනද?
ඔව් දැන් ඒ ගැන මම හිතන්නේ යුද හමුදාපතිතුමාත් ප්‍රකාශ කරලා තිබුණා. ඉදිරියේදී ඒ සම්බන්ධව ඒ කරුණු සලකලා බලලා වසංගත රෝග විශේෂඥයින් ඒ වගේම කොවිඩ් කාර්යසාධන බලකාය තීරණ ගනී. ඉතින් ප්‍රදේශ හුදෙකලා කිරීම, ඒ වගේම හුදෙකලා කිරීමෙන් නිදහස් කිරීම මේ දෙක පිළිබඳවම වගකීම ඒ කරන කාල පරිච්ඡේදය කොච්චර කල් තියෙයිද, කොච්චර කාලෙකින් නිදහස් කරන්න පුළුවන් වේද, මේ හැම දෙයක්ම තීරණය කරන්නේ මේ ප්‍රදේශවල ඉන්න ජනතාව. ජනතාව හරියට හිටියොත් ඉක්මනින් මේ ප්‍රදේශ නිදහස් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අර පහුගිය කොවිඩ් සම්බන්ධයෙන් නීතිපතිවරයා පරීක්ෂණයක් පවත්වන්න කිව්ව වර්තමාන අප්ඩේට් එක මොකද ඒකේ මොකද තත්ත්වය? නෑ ඒ සම්බන්ධ වේ විමර්ශනය සිදු කරනවා. නමුත් යම් ආකාරයකට ඒ සඳහා පත් කරපු නිලධාරීන් කොවිඩ් රෝගය ආසාදනය වෙලා නිසා ප්‍රමාදයක් තිබුණා. නමුත් ඒ විමර්ශනය සිදු කරනවා. එච්චරයිනේ. right thank you. අර කියවන්න ඔය පොලිටු දෙල්ල මේ පිටින් නියනවා උන්ගේ නෑදෑයන් පිටසක් අද රාජකීය විරෝධතාවය දක්වන හරිම සාධාරණ ඉස්තුනේ නෑ කියලා. ඊට අමතරව පොට්ටුවේ හමුදාවේ කට්ටිය විදියක් කියලා තියෙන කතාවක් කියනවා. මේක සත්‍යතාවය මොකද්ද? ඇත්තටම ඔවුන් සාධාරණ විශ්වාස නැද්ද පරීක්ෂණ කටයුතු මොනවද තියෙන්නේ? දැන් මේක ගැන පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් යුක්ත කණ්ඩායමක් වෙදලා පරීක්ෂණයක් පවත්වනවා. මහේත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙනවා. දැන් අද තමයි මේකේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන්නේ. මම හිතන්නේ මේ අවස්ථාවේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට සූදානම් වෙනවා. ඉතින් අපිට දැන් මේ ඉන්නේ එකම පුද්ගලයා මේ ගිය අනිත් පුද්ගලයා යම් යම් ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. ඒ සියල්ල අපිට දැනගන්න පුළුවන් වෙයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොහොමද මේ පුද්ගලයා මිය ගියේ කියලා. ඉතින් ඒ කාරණේ අනාවරණය කරගත්තට පස්සේ අපිට පුළුවන් වෙයි මේ සියලු තොරතුරු දැනුම් දෙන්න.